දැන් ආයිබෝවන්. ආයිබෝවන්. හරි. අපි අද අලුත් දවසක මුණ ගැහින්නේ අලුත් පාඩමක් සාකච්ඡා කරන්න. අපිට මතක ඇති පළවෙනි දවසේ අපි සාකච්ඡා කරා සදිශ සංඛ්‍යා ගැන. සදිශ සංඛ්‍යා ගැන කතා කරා. ඊළඟ දෙවෙනි දවසේ අපි කතා කරා මොකද්ද? දශම ගැන. ඊට පස්සේ තුන්වෙනි දවසේ අපි කතා කරා දශම ගුණ කිරීම, සංඛ්‍යා ගුණ කිරීම යටතේ කතා කරා. ඊට පස්සේ හතරවෙනි දවසේ අපි කතා කරා දශම ගුණ කිරීම යටතේ. දශම ගුණ කිරීම කතා කරා. අද අපි කතා කරන්න යන්නේ අලුත් කොටසක් සංඛ්‍යා බෙදීම. සංඛ්‍යා බෙදීම කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ. බෙදීම කියන කොටස. මේකත් ගණිතයේ තියෙන මූලික කොටසක්. දෙනේ මේ බෙදන්න දන්නේ නැහැ. අපිට මේ බෙදීම කොච්චර අවශ්‍ය වෙනවද කියන්නේ 11 වසරේ පාඩම් තියෙනවා. ඒ බෙදීම විශේෂයෙන්ම ත්‍රිකෝණමිතිය වගේ පාඩම් තියෙනවා. එතකොට ඒක බෙදන්න ඕන. ඉලක්කම් 2කින් ඉලක්කම් 3කින් බෙදීම පුරුදු වෙලා තියෙනවා. එහෙනම් අද අපි ඉගෙන ගන්නේ කොහොමද සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදන්නේ කියලා. එතකොට මේ බෙදීම දශම බෙදීමටත් අපි සම්බන්ධ කරනවා. හොඳයි. එහෙනම් මේ බෙදීම අනිවාර්යයෙන්ම දැනගන්න නම් අපි අර පහුගිය දවසේ ඉගෙන ගත්ත චක්‍රේ ගුණන වර්ග හොඳට මතක තියෙන්න ඕන. මම හිතනවා මේ චක්‍රේ පාඩම් කරන්න ඇති කියලා. දෙවරක් චක්‍රේ, තුන්වරක් චක්‍රේ, 11 වරක් 12 වරක් චක්‍රේට නගා හොඳට මතක තියෙන්න ඕන. විශේෂයෙන්ම අර තුන්වෙනි ක්‍රමය. මුල ඉඳන් අගටයි, අග ඉඳන් මුලටයි බෙදීමේ ක්‍රමයටයි ඒක අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. කොහොමද බෙදීමේ ක්‍රමය අපි කතා කරේ? 2ට 2 ඒව 1යි, 4ට 2 ඒව 2යි, 6ට 2 ඒව 3යි, 8ට 2 ඒව 4යි, 10ට 2 ඒව 5යි, 12ට 2 ඒව 6යි, 17ට 2 ඒව 7යි, 16ට 2 ඒව 8යි, 18ට 2 ඒව 9යි, 20ට 2 ඒව 10යි, 22ට 2 ඒව 11යි, 27ට 2 ඒව 12යි. ඔන්න ඔය ආකාරයට තුන්වෙනි ක්‍රමයේ මුළු චක්‍රයෙන් පුළුවන් වෙන්න ඕන. හොඳයි. එහෙනම් අපි ඉස්සරලාම අපිට තියෙනවා මෙන්න මෙහෙම එකක්. 128 කියන සංඛ්‍යාව බෙදන්න තියෙනවා. මෙන්න මේක තමයි අපි දන්නවා බෙදීම ලකුණ. 128 බෙදන්න තියෙනවා දෙකෙන්. 128 දෙකෙන් බෙදන්න තියෙනවා. එහෙනම් මේ 128 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදන්න ඕන. එහෙනම් අපි ඔක ලියන්නේ 128 බෙදනවා දීර්ඝ බෙදීමේ ලකුණ ඔන්න බෙදනවා දෙකෙන්. 128 බෙදන්න ඕන දෙකෙන්. එතකොට දැන් 128 කියන එක දෙකෙන් බෙදන්න ගත්තොත් දැන් අපිට පේනවා මේ 128 කියන්නේ ඉලක්කම් 3ක් තියෙනවා. එතකොට දැන් අපි දැනගන්න ඕන මේක දෙවරක් චක්‍රේ දෙකේ ගුණාකාර අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි දන්නවා දෙකේ ගුණාකාර මොනවද? 2, දෙවෙනි එක 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24 කියලා අපි දන්නවා. දෙවරක් චක්‍රේ. එතකොට මෙතන ඉස්සල්ලාම තියෙන එක ඉලක්කම. එක කියන ඉලක්කම දෙකට වඩා අඩුයි. ඒ නිසා එක ඉලක්කම තියෙද්දි අපි බෙදන්න යන්නේ නැහැ දෙකෙන්. එක ඉලක්කම දෙකට වඩා අඩු නිසා අපි මේ සලකන්නේ ඊළඟ 12ම බලනවා. පළවෙනි එක සලකන්නේ නැහැ. එක කියන එක දෙකට වඩා අඩු නිසා එකට දෙකේව කීයද කියලා බලන්නේ. එහෙනම් එහා පැත්තේ තියෙන දෙක. එතකොට 12. දැන් බලනවා 12ට දෙකේව. දැන් මේ චක්‍රයේ අනුව කෙලින්ම 12 තියෙනවා. එහෙනම් 12 තියෙන කීවෙනි ආගයේද? 1 2 3 4 5 6 වෙනියට තමයි 12 තියෙන්නේ. එහෙනම් 12ට දෙකේවා 6යි කියලා අපි දානවා. දැන් ඊළඟට කරන්නේ මේ උඩට දැම්ම සංඛ්‍යාවයි මේ ඉස්සරහා තියෙන දෙකයි ඒ දෙක ගුණ කරනවා. 6 වරක් 2 12යි. එතකොට මොකද වෙන්නේ දැන් අපි සංඛ්‍යා දෙක මේ 12යි මෙතන ලියාගත්ත දෙක අඩු වෙන්න ඕන. දෙකෙන් 12න් 12ක් ගියොත් බිඳුවයි. පස්සේ අපි කරන්නේ මොකද? එහා පැත්තේ තව ඉතුරු වෙලා තියෙනවා 8ක්. අපි දැන් 12 සැලකුවේ. තව 8ක් තියෙනවා. ඒ 8 ක්‍රමයේ අපි ගන්නවා මේ බිඳුව ගාවට. එතකොට 8යි. දැන් ඊට පස්සේ බලන්නේ 8ට දෙකේව කීයද? එතකොට මේ ගුණාකාර අනුව බලද්දී 8 තියෙනවා හරියටම. එතකොට කීවෙනියද? 1 2 3 4. 4 වෙනියට තියෙන එහෙනම් 8ට දෙකේව කීයද? 4යි. 8ට දෙකේව 4යි. දැන් ආයේ ඊට පස්සේ කරන්නේ මේ දීව සංඛ්‍යාව මේ පිටින් තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරනවා. 4 වරක් 2 8යි. අන්න දැන් 8න් 8ක් ගියොත් බිඳුවයි. දැන් බලන්න මේ 128 දෙකෙන් බෙදුවාම හරියටම 64යි. ඉතිරි නැහැ. එහෙනම් පිළිතුර 64යි, ඉතිරිය නැහැ. ඉතිරිය බිඳුවයි. එහෙනම් හරියටම 128 කියන එක දෙකෙන් බෙදෙනවා. පැහැදිලිද යන සාමාන්‍ය විදිය? හොඳයි. එතකොට මේ ගුණාකාරය දැනගෙන ඉන්න එක අපිට ලේසියක් වෙනව නේද? හොඳයි. අපි එහෙනම් ඔන්න සාමාන්‍ය සංඛ්‍යා බෙදන ආකාරය තමයි ඕක. අපි තව ටිකක් මේක තව උදාහරණයක් කතා කරමු. අපි බලමු මෙහෙම.
2128 බෙදන්න තියෙනවා පහෙන්. අපි දන්නවා මේ පහ චක්‍රේ ලේසි. 2128 දැන් පහෙන් බෙදන්න තියෙනවා. හරි. දැන් බලමු අපි පහෙන් බෙදන්න තියෙනවද අපි දැනගන්න ඕන පහේ ගුණාකාරය. නේද? පස්වරක් චක්‍රේ. පළවෙනි එක 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55, 60 පහේ ගුණාකාරය. දැන් අපිට තියෙන්නේ 2128 පහෙන් බෙදන්න. එහෙනම් ඔන්න 2128 බෙදනවා පහෙන් දීර්ඝ බෙදීමෙන් බෙදනවා. දැන් මෙතනත් ඉස්සලාම් 2128 ඉලක්කම් 4ක් තියෙනවා. මට කියන්න ඉස්සලාම් තියෙන්නේ 2 කියන එක පහෙන් බෙදන්න පුළුවන්ද? බෑ. පහට වඩා අඩු නිසා අපි 2 සලකන්නේ නැහැ. එහෙනම් 2ට පස්සේ තියෙන 21. එතකොට 21 තමයි බලන්නේ. දැන් බලනවා 21ට පහේ වුණා. දැන් පස්වරක් චක්‍රයේදී 21 අහු වෙනවද? නෑ. මෙතන තියෙන 20. ඊළඟේ තියෙන 25. එහෙනම් අපි අඩු එක 21ට වඩා අඩු එක සලකන්නේ. 21ට වඩා අඩුව තියෙන කීයද? 20. එහෙනම් 20ට පහේව කීයද? 1 2 3 4යි. 21ට පහේවුවා 4යි. අපි මෙතන සලකනවා 4ක් තියෙනවා. 21ට පහේවුවා 4යි. දැන් ඊළඟ මේ උඩින් ලියපු එකයි මේ පිටින් තියෙන එකයි ಗುಣ වෙනවා. 4 වරක් 5 මම මේ කියන්න හදන්නේ පොඩි එක කියලා දෙන්න නෙවෙයි හදන්නේ. මේක භාවිතා කරලා මේ දැනුම භාවිතා කරලා අපි විශාල සංඛ්‍යා හදන්නේ කොහොමද කියලා. එතකොට කුඩා පන්ති වල ඉගෙනගත්ත ක්‍රමයේම තමයි එතන දාන්නේ. හැබැයි මොකද වෙන්නේ? අර ඉහළ පන්ති වලට ගියාට පස්සේ ඔන්න මේ කමතකයි අරක දන්නේ නැහැ. පැහැදිලිද? හරි. දැන් 4 වරක් 5 කීයද? 20යි. 4 වරක් 5 20යි. අපිට දී වෙන මාකර් එකක් ගන්න. 4 වරක් 5 20යි. එතකොට 4 වරක් 5 20යි. දැන් මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් 21කින් 20ක් අඩු වෙනවා. 21කින් 20ක් අඩු කරොත් කීයද? 1යි. 21කින් 20ක් ගියොත් 1යි. දැන් එකට අය පහේව නැහැ නේ? දැන් පහට වඩා අඩුයිනේ. ඒ නිසා තව දැන් 21 ගත්තේ තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා. අපි 28ම ගන්න එකින් එකට ගන්නවා. ඊළඟ මෙතන තියෙන 2 ගන්නවා මේ ස්ථානෙට. දැන් මෙතන සලකන්නේ 12. අර ඉතුරු වෙච්ච එකයි මේ දෙකයි 12යි. දැන් අපි බලනවා 12ට පහේවුවා. 12ට පහේව. දැන් මේ මෙතන බලන්න පස්වරක් චක්‍රේ ගියාම 12 කියන එක නෑ. හැබැයි 12ට අඩුව තියෙන්නේ 10. එහෙනම් කීයද? 10ට ගත්තාම 1යි 2යි. එහෙනම් 12ට පහේවුවා 2යි. දැන් ඒ දියු එකයි මේ පිටින් තියෙන එකයි දෙවරක් 5 10යි. 10යි. හරි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? 12 10ක් අඩු කරනවා. 12න් 10ක් අඩු කරොත් කීයද? 2යි. දැන් ඔන්න තව එකක් ඉතුරු වෙලා තියෙනවා 8. ඊළඟට මොකද කරන්නේ? මේ 2 ගාවට මේ 8 ගන්නවා. දැන් සලකන්නේ 28. 28ට පහේවා. දැන් ඔන්න පහේ ගුණාකාරයෙන් 28 තියෙනවද? නෑ. 28ට අඩු එක කවුද? 25. එහෙනම් 25ට කීයද? 1 2 3 4 5යි. එහෙනම් 28ට පහේවා කීයද? 5යි. එතකොට පස්වරක් 5 25යි. ඔන්න එහෙනම් දැන් අපි අඩු කරනවා 28න් 25 ගියොත් 3යි. ඔන්න දැන් බලන්නකෝ. ඉතිරියක් වුණා. දැන් පිළිතුර 425යි ඉතිරි 3යි. එහෙනම් දැන් කලින් සංඛ්‍යාව හරියට බෙදුණානේ. දැන් මේ සංඛ්‍යාව බෙදෙන්නේ ඉතිරියක් වෙනවා. එහෙනම් මේකේ 2128 පහෙන් බෙදෙන්නේ නැහැ හරියටම. එතකොට 425ක් එනවා පිළිතුර. හැබැයි ඉතිරිය 3යි. අපිට අවශ්‍ය නම් අපි කුඩා 4 වසරේදී එහෙම 425යි ඉතිරි 3යි කියලා දානවා. නමුත් 6 වසරේ ඉඳන් ඉහළ ශ්‍රේණි වලට අපි මේ ඉතිරියක් දශම කරනවා. අපි එදා මතකද ගිය සතියේ කතා කරා දශම ගත්තාම දශම කියන්නේ අර දශම සංඛ්‍යාවෙන් එහා පැත්තේ තියෙන සම්පූර්ණ එකකින් කොටසක් නේද? දැන් පළමු දශම ස්ථානය කියන්නේ 10න් පංගුවක්. දෙවන දශම ස්ථානය කියන්නේ 100න් පංගුවක්. තුන්වෙනි දශම ස්ථානය කියන්නේ 1000න් පංගුවක්. මේ ඉතිරි වෙලා තියෙන එකක් ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් මේක අපි දශම කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ 3 තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ මේක දශම කරන්නේ? මේ 3 අපි ඉගෙනගෙන තියෙනවා මෙතන ඉතිරි වෙන නිසා හරියට දැන් 5ට වඩා 3 අඩු නිසා 3ට පහේව නැහැ. නේ? 5ට වඩා 3 කියන එක 5ට වඩා අඩු නිසා මේ සංඛ්‍යාවක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ මෙයාව දශම කරන්න අපි පිටිපස්සට මේ 3 පිටිපස්සට අමතරව බිඳුවක් දානවා. ඔන්න අමතරව බිඳුවක් දැම්ම ගමන් අපි මේ මෙතන මේ පිළිතුර ඉස්සරහින් දශම තියනවා.
දැන් අපි බලනවා 30ට. දැන් මෙතන සලකන්නේ 30. දැන් අපි මෙතන බිඳුව දැම්ම නිසා මෙතන දශම කීයද දැම්මේ. දැන් මොකද කරන්නේ? දැන් 30ට 5 ඒවා කීයද කියලා බලන්න. දැන් මේ 5 ගුණාකාර බලන්නේ 30 අහු වෙනවා හරියටම. එහෙනම් කීයද? 6යි. නේද? 6 විදියට තියෙන්නේ. එහෙනම් 30ට 5 ඒවා 6යි. එහෙනම් 6 වරක් 5 30යි. දැන් 30න් 30ක් ගියොත් බිඳුවයි. ඔන්න දැන් ඉතිරියක් නැහැ. එහෙනම් දැන් 2128 5න් බෙදුවාම පිළිතුර 425.6යි. දැක්කද සාමාන්‍ය සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදලා දශම සංඛ්‍යාවක් කරපු විදිහ. එහෙනම් සංඛ්‍යා බෙදද්දී අපි දශම සංඛ්‍යාව විදිහට දාන්න පුළුවන්. එහෙනම් අපි කැල්කියුලේටර් එකකින් ගැහුවාම මෙන්න මේ පිළිතුර ලැබෙයි. පැහැදිලිද? ඔන්න අපි එහෙනම් සාමාන්‍ය සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදද්දී ඉතිරි වෙනවනම් අපිට ඒකේ ඉතිරිය දශමයක් විදිහට ලියන්න පුළුවන්. ඉතිරි වෙන්නේ නැත්නම් අවසානයේ බිඳුව තියෙනවා. අපි කලින් උදාහරණ ගත්තේ ඉතිරි වුන්නේ නැහැ. දැන් මේ උදාහරණය ඉතිරි වුණා. ඉතිරි වුණ එක අපි දශම සංඛ්‍යාවක් විදිහට පෙන්නනවා. පැහැදිලිද? ඔන්න අපි දැන් ක්‍රමක්‍රමයෙන් ගණන් වලට ගැඹුරට යනවා. පැහැදිලිද? හොඳයි. අපි තව උදාහරණයක් කතා කරමු. අපි ගමු 4028 බෙදන්න ඕන 11කින්. ඔන්න ඉලක්කම් දෙකේ එකක්. 4028 කියන සංඛ්‍යාව 11න් බෙදන්න ඕන. දැන් 11 සර චක්‍රේ පාඩම් ඇති. 11 සර චක්‍රේ උන්ට මතක තියෙනවා. මතක තියාගන්න දේසි. පළවෙනි ගුණාකාරය 11. ඊළඟදී 22. ඊළඟදී 33. ඊළඟදී 44. රටාවක් තියෙනවා 55. එකම සංඛ්‍යාව දෙපාරක් යන්නේ නේද 11 සර චක්‍රේ. 66 77 88 99 කීයද 110 121 ඔන්න. එතකොට මේක ඔක්කොම තමන්ගේ ඔළුවේ මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ මතකේ තියෙන්න ඕන. දැන් අපි මේ ගාන සාකච්ඡා කරන හන්දයි මේක ගානේ ලියන්නේ. නැත්නම් එහෙම ලියන්න අවශ්‍ය නැහැ. හොඳයි. 4028 11න් අපි බෙදන්න යන්නේ. දැන් දීර්ඝ බෙදීමෙන් බෙදන්න යන්නේ. මට කියන්න 4028 හරියටම 11න් බෙදෙයිද? බලමු. ඉතිරි වෙයිද නැද්ද කියලා බලමු. ඉතිරි වුණොත් දශමයක් විදිහට තියෙනවා. එහෙනම් දැන් මොන 4028 බෙදන්න ඕනේ 6 වසරේ තියෙනවා මේක. 4028 11න් බෙදන්න තියෙනවා. හොඳයි. දැන් ඉස්සල්ලාම තියෙන ඉලක්කම් 4ක් තියෙනව නේද 4028? මට කියන්න 4 බෙදන්න පුළුවන්ද 11න්? බෑ. 4 කියන එක 11ට වඩා අඩු නිසා අපි 4 බෙදන්න යන්නේ නැහැ. ඊළඟට කියන්නේ මොකද්ද? 40 සලකනවා. 40 ඔන්න 11ට වඩා වැඩි. එහෙනම් මේ ගුණාකාරවල 40 හවු වෙනවද? නෑ. 40ට වඩා අඩු එක කවුද? 33. එහෙනම් 33ට බලන්නේ. දැන් 33ට 11 කීයද? 3යි. එහෙනම් ඔන්න 3 දානවා. පැහැදිලිද? දැන් එහෙනම් 3 වරක් 11 33යි. දැන් අඩු කරොත් 40න් 33ක් ගියොත් 7යි. දැන් ආයේ 11ට වඩා අඩුයි. ඒ නිසා බලන්න බෑ. ඒ නිසා එහා පැත්තේ තියෙන දැන් 40 සලකුවා එහා පැත්තේ තියෙන දෙක සලකනවා. ඒතකොට දැන් සලකන්නේ ඉලක්කම අගේ කීයද? 72යි. දැන් බලනවා 72 මෙතන අහු වෙනවද? නෑ. 72ට වඩා අඩු එක තියෙන අඩු එක බලන්න විතරම 66යි. එහෙනම් 72ට අඩු 11 ගුණාකාරය 66යි. එහෙනම් 6යි. එහෙනම් 72 11 හෙව්වා 6යි. 6 වර 11 66. සමහරක් කට්ටිය 11 වසරේ ඉන්නවා මෙව දන්නේ නෑනේ. දැන් දන්නවා හුඟක් පන්තිවල ඉස්කෝලේ ඉන්නවා කට්ටිය දන්නේ නෑ. මොකද හේතුව ඇයි? මෙව හරියට කරලා නෑ. දැන් එහෙනම් අඩු කරමු. දැන් 72 66ක් ගියොත් 72කින් 66ක් ගියොත් 6යි. දැන් සමහරක් වෙලාවට හුඟ දෙනෙක් මේක දන්නවා. දද්දි මේ දැනගත්තාම ඈනුනොත් යනවා. නමුත් අපි යන්නේ මේ මුල ඉඳන් ගිහිල්ලා ගැඹුරට. දැන් මොහොත එකපාරට ගැඹුර වෙන්නේ නැහැ. මේ වෙරළා තියෙනවා. හිමීට ගිහිල්ලා තමයි ගැඹුර වෙන්නේ. එහෙනම් අපි ඉගෙන ගද්දි එකපාරට ගැඹුරු තැනට ස්විමින් pool එකකුත් තියෙන කොහොමද? හරියටම එකපාර තියෙනවා. දැන් තියෙනවා නේ. අර කිඩ්ස් pool කියලා එකක් තියෙනවා පොඩි ළමයිට පීනන්න එකක්. ඒක ගැඹුර නෑ. තව ටිකක් යද්දි ලොකු අයත් දාද්දි ගැඹුර අඩු එකේ ඉඳන් නේද වැඩි එකට යන්නේ. මුගා පීනන්න පුළුවන් කට්ටිය තමයි යන්නේ අර ගැඹුරු තැනට. එහෙනම් ගණන් එකපාරට ගැඹුරු තැනට පීනන්න දන්නේ නැති කෙනෙක් අර ස්විමින් pool එකේ ගැඹුරු තැනට දානවා. මොකක් වෙයිද? සමහර කෙනෙක්ට මරණයටපත් වෙයි. ඒ නිසා නේද අර මේ ස්විමින් pool වල ඉන්න එක්කෙනෙක් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉන්නවා ඒක බලා ගන්න මොනවා හරි අනතුරක් වුණොත් එහෙම කියලා බේර ගන්න. හැබැයි හොඳට දන්නේ එක්කෙනා මොකද කරන්නේ? යන්නේ ගැඹුරටමයි. හැබැයි දන්නේ නැති එක්කෙනා මොකද කරන්නේ? අර කිඩ්ස් pool එකේ පොඩි ළමයිගේ pool එකේ තමයි පීන ඉන්නේ. නේද?
ඉතින් එහෙම තමයි අපි ගණන් ඉගෙන ගද්දි එකපාරට ගැඹුරු තැනට යන්න බෑ. සරල මට්ටමේ ඉඳන් ගිහලා තමයි අර සංකීර්ණ තැනට යන්න ඕන. හරි. හොඳයි. එහෙනම් මෙතන 6ක් ඉතුරු වෙනවා. දැන් 11ට වඩා අඩුයි. ඒ නිසා මොකද කරන්නේ? දැන් 4 දෙකක් ගත්තා. තව ඉතුරු වෙනවා කීයද? 8. එහෙනම් මෙතෙන්ට ඔන්න 8 සලකනවා. දැන් 68යි. දැන් 68ට 11 හෙව්වා. දැන් අපි බලමු ගුණාකාර 68ට අඩු 11 ගුණාකාරය 66. එහෙනම් 66ට කීයද? 6යි. එහෙනම් මෙතෙන්ට 6 දානවා. දැන් 6 වරක් 11 කීයද? 66යි. එහෙනම් දැන් 68න් 66ක් ගියොත් 2යි. දැන් ඔන්න ඔක්කොම ගත්තා. බලන්නකො 40ක් සැලකුවා 2ක් සැලකුවා 8ක් ගත්තා. දැන් ඉතිරි සංඛ්‍යාවක් නැහැ. එහෙනම් දැන් පිළිතුර 366යි ඉතිරි 2යි. එහෙනම් 4028 11න් බෙදෙන්නේ නැහැ. 366යි ඉතිරි 2යි. දැන් අපි මේ ඉතිරිය දශම විදිහට ලියන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් එහෙනම් මෙතන 2 කියන එක 11ට වඩා අඩු නිසා දශම කරද්දි මොකද කරන්නේ? බිඳුවක් දානවා. බිඳුවක් දැම්ම ගමන් මොකද කරන්නේ? මෙන්න මේ පිළිතුර තියෙන තැනට දශම තිත තියනවා. හරිද? දැන් කිසිම වෙනසක් නැහැ. මෙතෙන්ට බිඳුවක් දැම්ම මෙතෙන්ට දශම තිත තිබ්බා. හරියට දුන්න එක ගත්තා වගේ වෙනසක් වෙලා නැහැ. දැන් මට කියන්නේ 20ට 11 හෙව්වා. 20ට 11 හෙව්වා කීයද? 20ට අඩු 11 ගුණාකාර 11. 20ට 11 හෙව්වා කීයද? 1යි. එහෙනම් 1 දැම්මා. එක් වරක් 11. 11යි. 20න් 11 ගියොත් දැන් 9යි. අය නෑ. තව නෑ. නේද? තව නෑ. තව බෙදෙන්නේ 11ට වඩා අඩු අය බිඳුවක් දාන්න ඕනේ. හැබැයි නැවත වතාවක් බිඳුවක් දාදී අය දශම තිතක් තියන්නේ නැහැ. එතකොට පළවෙනි වතාවේ දශම තිතක් තිබ්බහන්ද අය බිඳුවක් එකතු කරද්දී දශම තිතක් තියන්නේ නැහැ. දැන් 90ට 11 හෙව්වා. එතකොට 90ට 11 මේ ගුණාකාර 90 88 තියෙන්නේ. එහෙනම් 88 ගත්තාම කී දෙන්නේ? 8යි. එහෙනම් මෙතන 8ක් එනවා. එතකොට 8 වරක් 11 නැවත 88යි. ඔන්න 90න් 88ක් අඩු කරනවා 2යි. දැන් හරි වැඩි. අය 2ට 11 හෙව්ව නෑ. අය බිඳුවක් දානවා. දැන් මොකද වෙන්නේ? 20ට 11 හෙව්වා. 20ට 11 හෙව්ව කීයද? 1යි. මෙතෙන්ට 1 දානවා. එක් වරක් 11. 11යි. අය අඩු කරනවා. 20න් 11 ගියොත් 9යි. දැන් අය බිඳුවක් දානවා. 90ට 11 හෙව්වා 8යි. 8 වරක් 11 88යි. දැන් පේනවා මෙතන රටාවක් යනවා නේද? දෙක අය බිඳුවක් දැම්මම 20 හැදෙනවා. එතකොට 1.8යි 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 1.8යි. ඔන්න ගණිතයේ මේ වගේ ඒවට කියනවා අපි විශේෂ නමක්. මොනවද කියන්නේ? සාමාවර්ත දශම කියලා මේ වගේ රටාවකට යනවා. අපි ඉහළ පන්ති වලදී ඉගෙන ගන්නවා මේ වගේ රටාවකට 1.8යි 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 මේ වයිට් බෝඩ් එක පුරාවට දිගටම යනවා නම් අපි මේකට කියනවා සාමාවර්ත දශම කියලා. ඉවරයක් වෙන්නේ නැහැ මේ ඉතිරි වෙනවා. මේ සංඛ්‍යාව නැවත පුන පුනා යනවා. අපි ඒක ඉදිරි පාඩමකදී සාකච්ඡා කරනවා. දැනට මතක තියාගන්න මේ වගේ වට කියනවා සාමාවර්ත දශම කියලා. සාමාන්‍ය 6 වසරේ 7 වසරේ 8 වසරේ හදද්දි ගණන් හදද්දි මේ වගේ නේවා දෙන්නේ නැහැ. ගානට උත්තර තෝරලා බේරලා එනේවා තමයි දෙන්නේ. නැත්තම් ගත්ත ගමන් එකපාරට ගානක් දෙන්නේ නැහැ. හැබැයි 11 වසරේ ළමෙක් දන්නවා රයිට් මෙහෙම ආවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි 6 වසරේ ළමයෙකුට මේක කියලා දිදී මෙහෙම එකක් එනවාද කියලා ඒකට පුදුම වෙනවා. පැහැදිලිද? එහෙනම් එන්න ඔන්න සරල මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටමට යනවා. පැහැදිලිද? හොඳයි. දැන් අපි 11 වරක් චක්‍රය දන්නවා. දැන් අපි දන්නේ නැති චක්‍රයක් බලමු. හරි. අපිට පාඩම් නැති චක්‍රයක් බලමු. හරි. පාඩම් නැති චක්‍රයක් අපි කීයද? අපි පාඩම් නැති චක්‍රයක් බලමු 23 වරක් චක්‍රය. ඔන්න දැන් 23 වරක් චක්‍රය අපිට පාඩම් නැහැ. දැන් අපිට තියෙනවා මෙහෙම 568 බෙදන්න තියෙනවා 23න්. ඔන්න මං හිතනවා කාටවත් පාඩම් නැතුව ඇති 23 වරක් චක්‍රය. ඔන්න 568 23න් බෙදන්න ඕන. දැන් කැල්කියුලේටර් එකක් දුන්නා නම් තප්පර කීපයයි. නේද? කැල්කියුලේටර් එකක් දුන්නා නම් තප්පර කීපයයි. නමුත් කැල්කියුලේටර් එකක් නැහැ. එහෙනම් දැන් 23 වරක් චක්‍රය නිසා අපිට දැන් තියෙන්නේ මොකද්ද? 568 6 වසරේ පොතේ තියෙනවා මේක. 6 වසරේ පොතේ අය මුලින් ඉඳන් එකතු කරන්න අඩු කරන විදිය, වැඩි කරන විදිය, බෙදෙන විදිය අය තියෙනවා. උගදෙනෙක් මේ 6 වසරේ ළමයිනු මේක අල්ලගන්නේ නැහැ. ඔන්න 568 අපිට බෙදන්න තියෙනවා කීයෙන්ද? 23න්. ඕ දැන් තමයි පාඩම
සංකීර්ණ වෙන්නේ. දැන් තමයි අර දැනුම එන්නේ. හරි. දැන් මට කියන්න 23 චක්‍රේ පළවෙනි එක 23. දැන් මට කියන්න 23ට 23ක් එකතු කරොත් 46යි. 46ට 23ක් එකතු කරොත් 69යි. 69ට 23ක් එකතු කරොත් 12යි. එතකොට කීයද? 6 2යි 8යි 9යි 92යි. 92ට 23ක් එකතු කරොත් 5යි 11යි 115යි. 115ට 23ක් එකතු කරොත් 8යි 138යි. 138ට 23ක් එකතු කරොත් 11යි 16යි 161යි. 161ට 23ක් එකතු කරොත් 184යි. 184ට 23ක් එකතු කරොත් 207යි. 207ට 23ක් එකතු කරොත් 230යි. 230ට 23ක් එකතු කරොත් 253යි. 253ට 23ක් එකතු කරොත් 276යි. හරිද? ඔන්න අපි මේක තමන්ගේ දැනුම අනුව මේක වේගවත් වෙන්නේ. හරි. දැන් බලන්න එහෙනම් ඉස්සල්ලාම මේ 560ට ඉලක්කම් තුනක් තියෙනවා. එහෙනම් 5 කියන එක අපි සලකන්න බෑ. එහෙනම් දැන් බලන්නේ 56. දැන් 56ට 23 ඉවා. මේ ගුණාකාරය අනුව 56ට අඩු එක 46. එහෙනම් මට කියන 56ට 23 ඉවා කීයද? 2යි. අන්න 2යි. දැන් දෙවරක් 23 46යි. 46යි. දැන් මොකද කරන්නේ? 56න් 46ක් අඩු කරොත් කීයද? 10යි. දැන් අයි 10 කියන එකත් 23ට අඩුයි. ඒ නිසා මොකද කරන්නේ? මේ එහා පැත්තේ තියෙන 8 ගන්නවා. දැන් බලන්න 8 සැලකුවහම මොකද වෙන්නේ? 108. දැන් බලන්න මේ 23 ගුණාකාරවල 108 තියෙනවද? 100ට 8ට වඩා අඩු එක 92. එහෙනම් 4යි. එහෙනම් කීයද? 4යි. දැන් 4 වරක් 23 කීයද? 92යි. පැහැදිලිද? දැන් අපි අඩු කරමු. මේ සංඛ්‍යාවත් අඩු කරමු. එතකොට 108න් 92ක් ගියොත් කීයද? 8න් 2ක් 6යි 10න් 9ක් 1යි 16යි. 16 කියන එකත් 23ට වඩා අඩුයි. ඒ නිසා මොකද කරන්නේ? අය බිංදු ඔන්න 23ට වඩා අඩුයි. එහෙනම් දැන් මේක පිළිතුර කීයද? 24යි ඉතිරි 16. එහෙනම් ඉතිරි වෙනවා. නේද? හරියටම බෙදෙන්නේ. ඒ නිසා මොකද කරන්නේ? මෙයාවත් දශම සංඛ්‍යාවක් විදිහට තියන්න පුළුවන්. කොහොමද සාමාන්‍ය සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් විදිහට කරන්නේ? දැන් මේ 16 බිංදුවක් දානවා. බිංදුවක් දැම්ම ගමන් මොකද කරන්නේ? දශම කරනවා. දැන් මොකද වෙන්නේ එහෙනම් 160 බෙදෙනවා 23. දැන් 160ට හරියටම තියනවද? නෑ. 160ට වඩා අඩු එක කවුද? 138. එහෙනම් දැන් කීයද 138? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6ක් එනවා. දැන් 6 වරක් 23 කීයද? 138යි. දැන් අඩු කරනවා. 10න් 8ක් 2යි. දැන් මෙතන තියෙන්නේ කවුද? 5. 5න් 3 2යි. 22යි. 22ට 23 වනේ. අය බිංදුවක් දැම්මා. දශම තියන්නේ එකක් කලින් තිබ්බා. 220ට 23 ඉවා. 220ට අඩු එක වේන් 207යි. එහෙනම් කීයද? 1 2 3 4 5 6 7 8 9. 220ට 23 ඉවා 9යි. 9 වරක් 23 207යි. අඩු කරමු. 10න් 7ක් 3යි. 3යි. එතකොට එකෙන් බිංදුවක් 1යි 13යි. අය බිංදුවක් දැම්මා 130ට 23 ඉවුවා. 130ට 23 ඉවුවා. 130ට 23 ඉවුවා. බලන්න 130ට වඩා අඩු එක කවුද? 115. එහෙනම් කීයද? 1යි 2යි 3යි 4යි 5යි. 5යි. එතකොට 5 සරක් 23 115යි. දැන් අය අඩු කරනවා 10න් 5ක් 5යි. 2න් එකක් 1යි 15යි. අය බිංදුවක් දානවා. දැන් 150ට 23 ඉවුවා. 150ට අඩු තියෙන 138. කීයද? 6යි. නේද? 6 දානවා. 6 වරක් 23 කීයද? 138යි. දැන් අඩු කරමු. 10න් 8 2යි. 4න් 3 1යි. පැහැදිලිද? අය බිංදුවක් දානවා. දැන් අපිට පේනවා මේ යන විදිය. නේද? එතකොට 120ට 23 ඉවයි. 120ට වඩා අඩු එක B 15යි. නේද? 115. එතකොට කීයද? 5යි. ඔන්න බලන්න.
අපි මෙතන ලියමු 5යි. මෙතන 92 නේ තියෙන්නේ. 92. එතකොට 5 23 කීයද? 115යි. එහෙනම් කම්මැලි වෙන්නේ නැතුව හදන්න ඕන. මතකයි නේද මේවා තියෙනවා? හැදුවා නේද? 11 වසරේ මුල් පාඩමේ හැදුවා මේවා බෙද බෙදා ගියා. මතකද? හැබැයි කී දෙනෙක් මේක අමාරු වෙනවද හදන්න ගියාමනේ මේ වගේ ඒවා සමහරක් කට්ටිය අඬ හැදුවා. ඒ නිසා දැන් 6 වසරේ ඉඳන් මේක හොඳට ප්‍රැක්ටිස් වෙලා යන්න ඕන. පැහැදිලිද එන හැටි? ඊට පස්සේ මෙතන කීයද? 5යි 20න් 15ක් ගියොත් 5ක් එනවා. 20න් 15ක් ගියොත් 5ක් එනවා. අය බිඳුවක් දැන් 50ට 23 ඒවා. 50ට 23 ඒවා අඩු එක කීයද? 2යි. නේද? එතකොට එතන 2ක් එනවා. 2ක් 23 46යි. එතකොට 4ක් ඉතුරුයි. ඔන්න ඔහොම අපිට දිගටම අපිට මේක හදා යන්න පුළුවන්. එතකොට ඉතිරි වෙනවා. නේද? සංඛ්‍යා ඉතිරි වෙනවා. මේ වගේ වුවත් අපි දන්නවා. ඉතිරියක් නැතුව රටාවක් එනවනම් අපි ඒවට කියනවා නේද? සාමාවර්ත දශම කියලා. එහෙනම් මේකේ පිළිතුර 24.6යි 9යි 5යි 6යි 5යි 2. අපිට මේ බෝඩ් එක පුරාවටම දශම ස්ථාන තියාගෙන යන්න පුළුවන් නේද? පැහැදිලිද? එහෙනම් බෙදන විදිය සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදලා අපිට ඕන නම් ඒක දශම සංඛ්‍යාවක් විදිහට තියන්නත් පුළුවන්. නැත්නම් ඉතිරියක් විදිහට තියන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් අපි තව ගානක් හදනවා. මොකද මේ අනිවාර්යෙන් වැදගත් මේ මූලික අධ්‍යයනය බැරි නම් ඉදිරියට යන්න. පැහැදිලිද? හොඳයි. හරි. අද ටිකක් උදේ හන්දා නිදිමත නැහැ නේද? හරි. ඔන්න බලන්න. දැන් අපි තව එකක් බලමු. අපිට තියෙනවා 2520 බෙදන්න තියෙනවා 19. දැන් තමන් පුරුදු වෙන්න ඕන මේක මේ ක්‍රමයේ භාවිතා කරලා දිගටම ගෙදරින් ගණන් හදන්න පුරුදු වෙන්න ඕන. දැන් මේක බලලා නිකන් ඉන්න බෑ. නේද? මේක දැනගෙන නිකන් ඉන්න බෑ. නිකන් ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තනියම අධ්‍යයනයේ තනියම වැඩ කරොත් තමයි පොතක් හොයාගෙන පෑනක් හොයාගෙන තනියම මේක හොඳට බලලා තනියම මේ ගණන් හදන්න ඕන. නැවත නැවත හදන්න ඕන. නැවත නැවත බලලා නැවත නැවත හදන්න ඕන. එතකොට තමයි මේක හොඳට ස්ථාවර වෙන්නේ. මොකද දැන් 6 වසරේ වැඩ හරියට කරලත් නැත්නම් 7 වසරේ වැඩ ටික හරියට වෙලත් නැත්නම් 8 වසරේ වැඩ ටික හරියට වෙලත් නැත්නම් 9 වසරේවත් වැඩි වෙලා නැත්නම් 10 වසරේත් වෙලා නැත්නම් 11 වසරේ වැඩ කරන්න පටන් ගද්දී අර කලින් ඒවා ඔක්කොම ඉගෙන ගන්න ඕන. එතකොට කලින් ඒවා ඔක්කොම එකට ඉගෙන ගද්දී බත් මුට්ටිය කන්න ඕන වගේ කන්න වෙනවා. නේද? අමාරුයි තමයි. බත් පිඟාන කනවට වඩා බත් පිඟානක් කන්න නැතුව බත් මුට්ටියම කන්න ගියාම හරි අමාරුයි. ඒ වගේම තමයි ශ්‍රේණියට අදාළ ඒවා ඉගෙන ගන්න නැතුව 11 වසරට ගියාට පස්සේ අර ඔක්කොම ඉගෙන ගන්න ගියාම ටිකක් අපහසුයි. නමුත් කරන්න දෙයක් නැහැ. පියවරෙන් පියවර ඒ ටික කරන්න වෙනවා. එහෙනම් ඔන්න 19න් බෙදෙන විදිහ. එහෙනම් මෙතන 19 චක්‍රය දැනගෙන ඉන්න ඕන. කාටවත් 19 වරක් චක්‍රය මතක නැහැ. එහෙනම් අපි අපේ උපක්‍රමය මොකක්ද? 19 පළවෙනි ගුණාකාරයේ 19. 19ට 19ක් එකතු කරොත් කීයද? 38යි. 38ට 19ක් එකතු කරොත් කීයද? 57යි. 57ට 19ක් එකතු කරොත් 76යි. 76ට 19ක් එකතු කරොත් 95යි. 95ට 19ක් එකතු කරොත් 114යි. 114ට 19ක් එකතු කරොත් 133යි. 133ට 19ක් එකතු කරොත් 152යි. 152ට 19ක් එකතු කරොත් 171යි. ඇති වෙන්නේ 171යි. අපිට ඔව් ඇති. අපිට අවශ්‍ය වුණොත් අපි තව ගුණාකාරයක් ගමු. හොඳයි. දැන් එහෙනම් 2520 19න් බෙදන්න ඕන. දැන් අපි කරන්නේ 2520 බෙදනවා 19. 2520 බෙදනවා 19. එහෙනම් ඉස්සල්ලාම ඉලක්කම් හතරක් තියෙනවා 2520ට. ඉස්සල්ලාම තියෙන්නේ 2. එහෙනම් 2 සලකන්න පුළුවන්ද 19ට වඩා අඩු නිසා 2 සලකන්න බැහැ. එහෙනම් බලන්න කීයද? 25ටම බලනවා. දැන් 25 තියෙනවද? 25 නෑ. හැබැයි 25ට අඩු එක 19. 25ට 19 ඒවා කීයද? 1යි. 1 වරක් 19 19යි. දැන් 25න් 19ක් අඩු කරන්න ඕන. 15න් 9ක් 25න් 19ක් 6ක් එනවා. දැන් අය 19ට වඩා අඩුයි ආව එක. ඒ නිසා එහා පැත්තේ තියෙන 2 සලකනවා. එතකොට 2 දැම්මහම කීයද එන්නේ?
62 කියන සංඛ්‍යාව සලකන්නේ. දැන් බලන්න 62ට 19 වුණා. 62ට 19 කියන්නේ මේ ගුණාකාර ගත්තොත් අන්න 57 තියෙන්නේ. එහෙනම් කීයද? 3යි. 62ට 19 වුණා 3යි. දැන් තේරෙනව නේද හදන විදිය? අපි මේ දක්වා හදාගෙන ගියා කිසිම තේරුමක් තිබ්බේ නැහැ. බලන්න කොච්චර සරලද කියලා නේ. කොච්චර සරලද? 62ට 19 වුණා 3යි. දැන් 3 වරක් 19 කීයද? 57යි. 3 වරක් 19 57යි. දැන් ඉලක්කම් 3කින් බෙදන්න තිබ්බත් ඒත් ඔය විදිහට තමයි කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් 67 62කින් 57ක් අඩු කරොත් කීයද? කීයද අඩු කරොත්? 12න් 7ක් 5යි. ඔව් 5යි. දැන් අය 19ට වඩා අඩුයි. අය මොකද කරන්නේ? අය බිඳුව දානවා. මේ බිඳුව දානවා. දැන් මෙතන දෙක ගත්තනේ. පස්සේ මේ ඉතුරු වෙන බිඳුව ගත්තා. දැන් 50ට 19 කීයද? 2යි. 37 මේ හොගෙන්නේ 2යි. එහෙනම් 2යි. දෙවරක් 19 කීයද? 38යි. දැන් 50න් 38ක් අඩු කරන්න ඕන. කීයද? 12යි. එහෙනම් මේ අවස්ථාවේ දැන් බෙදලා ඉවරයි ඔක්කොම ඉලක්කම් ගත්තා. එහෙනම් 2520 19න් හරියටම බෙදෙන්නේ පිළිතුර 132යි ඉතිරි 12යි. මේ ඉතිරියක් තියෙන හන්ද මේක දශමයක් විදිහට තියන්න පුළුවන්. එහෙනම් ඉතිරියක් වෙන හන්ද මේක දශමයක් විදිහට තියන්න පුළුවන්. දැන් දශමයක් විදිහට තියන්නේ කොහොමද අපි දන්නවා. එහෙනම් 12ක් ඉතුරුයි අගට බිඳුවක් දානවා. එතකොට අපි සලකනවා මොකද්ද? 120 විදියට. එහෙනම් 120ට 19 කීයද මේකේ හැටියට? 114ට අහු වෙනවා. 114ට කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් මෙතෙන් බිඳුව තිබ්බ ගමන් දශම පිට තියෙනවා. කීයද එතකොට? 6යි නේ. එතකොට 6 වරක් 19 114යි. දැන් 120න් 114ක් අඩු කරොත් 120න් 114ක් අඩු කරොත් බලන්න 120න් 114ක් අඩු කරොත් කීයද? 6යි. දැන් 6 අඩුයි. 6 බිඳුවක් දානවා. දැන් 60. 60ට වඩා අඩු එක 57. 3යි. දැන් 3 වරක් 50 3 වරක් 19 57යි. ඉතිරි 3යි. එහෙනම් අපිට පේනවා තව මේක දාගෙන තව හදාගෙන යන්න පුළුවන්. අපි දශම ස්ථාන දෙකකට තිබ්බා. එහෙනම් 132.63යි. පැහැදිලිද? අපි කලින් සතියේ දශම ගුණ කිරීම කතා කරේ නේද? දැන් අද බෙදීම කරද්දී දැන් සාමාන්‍ය සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදද්දී ඒ සංඛ්‍යාව පිළිතුර දශමයක් විදිහට තියන්න පුළුවන් කියලාත් අපි ඉගෙන ගත්තා. බලන්න එහෙනම් දශම කොච්චර සම්බන්ධද කියලා නේ. එහෙනම් දශම මේවා ඉදිරියට මුණ ගැහෙනවා. පැහැදිලිද? අපි උදාහරණ කීපයක් කතා කරා. එතකොට මේ උදාහරණ භාවිතා කරලා මම ගැටලු කීපයක් දෙනවා. දැන් මේක ලියා ගන්න ඕනේ. මේක ලියාගත්තට පස්සේ මෙතනින් නතර වෙන්නේ නැවත මේ වීඩියෝ නැවත බලලා මොකද කරන්න ඕන? තව ගණන් හදන්න ඕන. අර 6 වසරේ පොතක් තියෙනවා නම් 6 වසරේ පොතක් ඉල්ල ගත්තා නම් ඒ නංගිලා මල්ලිලා ගාව තියෙන ඕන තරම් මේ බෙදන ඒවා. එකතු කරන ඒවා, අඩු කරන ඒවා, වැඩි කරන ඒවා, බෙදන ඒවා ඕන තරම් තියෙනවා. Tamanට හිතන්න බැරි නම්. හරිද? මේ කෙටි පේපර් එකට මේවා තියෙනවා. විශේෂම ඉදිරි ගණන් වලට මේවා මුණ ගැහෙනවා. මම කිව්වා ත්‍රිකෝණමිතිය කියන පාඩමේදී අනිවාර්යෙන් මේ දැනුම ඕන වෙනවා. ඒ නිසා මේ අනේ බෙදීම කියලා සමහර කට්ටිය ලැජ්ජාවට අහගන්නෙත් නැහනේ. පන්ති යනවා පන්ති ගියාට උගන්වන ගුරුවරයෙක්ගෙන් අහන්නේ නැහැ. බෙදීම දන්නේ අහන්නේ ලැජ්ජාවට. මං දන්න ළමයි ඉන්නවා අහන්නේ. හැබැයි ළඟට ඉඳන් මෙවුවා කරාම හුඟා කීතවත් වුණොත් කියනවා අනේ සර් මේ බෙදීම දන්නේ එහෙම කියලා. සමහර පාඩම් වලදී බෙදීම හුවෙන්නේ නැහැ අපිට. සමහර පාඩම් දින ඔහේ කරගෙන යනවා. නමුත් අර මුල් කරලා නැත්නම් එයාව හිර වෙනවා. හරිද? ඒ නිසා තමන්ට අවංක වෙලා මේ අඩුපාඩු හදන්න ඕන. බෙදීම දන්නේ නැත්නම්, වැඩි කිරීම දන්නේ නැත්නම් ඒක නැවත බලලා පුරුදු වෙන්න ඕන. සමහරක් ඉන්නවා සමහරකට අහගන්න කවුරුවකුත් නැහැ. කියලා දෙන්න කවුරුවත් නැහැ. ඉතින් මොකද වෙන්නේ? අර දන්නේ නැතුව ඉඳලා විභාගය ඉවර වෙනකන් දන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ අඩුපාඩු හදාගන්න විදියක් නැහැ. හරි. එහෙනම් ඔන්න මෙතන ගණන් ටිකක් තියෙනවා. මම ඔන්න ගණන් ටිකක් දෙනවා. මේක හදන්න ඕන ගෙදර. හරි. දෙන්න බලන්න. හරි. ඔන්න බලන්න අපි මෙන්න මේ ගණන් ටික දැන් හදන්න ඕන ගෙදරින්. මේ ටික ගෙදරින් හදන්න ඕන. දැන් ලියාගෙන 165 3ෙන් බෙදන්න ඕනේ. උදේට පුරුදු වෙමු. සමහරක් ඒවා මේ වගේ සම්පූර්ණයෙන්ම පිළිතුරක් එයි. සමහරක් වෙලාවට ඉතිරි වෙයි. ඉතිරි වුණොත් දශම කරලා ගන්න ඕනේ. හරි.
278 බෙදන්න ඕන 5. 968 බෙදන්න ඕන 7. 1523 බෙදන්න ඕන 9. 3726 බෙදන්න ඕන 12. 4823 බෙදන්න ඕන 17. 17 බෙදන්න ඕන. 5329 බෙදන්න ඕන 21. දැන් පේනවා ක්‍රමක්‍රමයෙන් මෙව වෙනවා. එහෙනම් ඉලක්කම් 3 එකකුත් ගෙදරින් කරලා බලන්න බෙදලා බලන්න 7923 බෙදන්න 122. දැන් මේක බෙදලා ඉවරලා තමන්ගේ උත්තරේ හරිද කියලා කැල්කියුලේටර් එකකින් චෙක් කරලා බලන්න පුළුවන්. කැල්කියුලේටර් එකෙන් චෙක් කරලා බලන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මේ සංඛ්‍යා ටික හොත්තට බෙදලා පුරුදු වෙන්න ඕන. දැන් සමහරක් අයට මොකද කරන්නේ දන්නේ මම අර කලින් කිව්වා වගේ දන්නේ අහගන්න කවුරුවකුත් නැහැ. අහගන්න කවුරුවක් නැති නිසා ඕනකමකුත් නැහැ. සමහරක් ඉස්කෝලේ වල ඉන්නව නේද? එහෙම යාළුවෝ ඉන්නවා. මේ මුල් කොටස් ටික දන්නේ එකතු කරගන්න බැරි ළමයි ඉන්නවා. අඩු කරගන්න බැරි ළමයි ඉන්නවා. වැඩි කරගන්න බැරි ළමයි ඉන්නවා. බෙදන්න බැරි ළමයි ඉන්නවා. ඉතින් එහෙනම් මේ හැම එකම කරන්න මොකද අපි කලින් සාකච්ඡා කරා වගේ චක්‍රේ හොඳට මතක තියෙන්න ඕනේ. යාළුවෝ ඉන්නව නේද මේවා ඉක්මනට හදලා පෙන්නනවා. ඒ මොකද චක්‍රේ හොඳට මතකයි. නිසා චක්‍රේ හොඳට මතක තියාගන්න මේ ගණන් ටික නැවත හදන්න නැවත හදලා දැනුම අලුත් කරගන්න අනිවාර්යයෙන්ම ඊළඟ දවසේදී මේ ගණන් ටික හදලා තියෙන්න ඕනේ. හරිද? එහෙනම් අපි ඔන්න දැන් බලන්නකෝ දශම මෙතෙන්ට සම්බන්ධ වුණා බෙදීම. දැන් අපි බලමු දැන් දශම බෙදීම දැන් කොහොමද දශම බෙදන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි මේ සාමාන්‍ය සංඛ්‍යා බෙදීමනේ කතා කරේ. දැන් බලමු දශම බෙදන්නේ කොහොමද කියලා. මොන දැන් අපිට තියෙනවා මේ බලන්න මූලික යටතේ අපිට තියෙනවා 3.9 බෙදන්න තියෙනවා 3. ඔන්න දැන් අපි දශම බෙදීම කියන එක ඉගෙන ගන්නවා. මේකත් මූලික කොටසක්. අපි ඉදිරියට මේ දශම බෙදීම ගැන තවදුර වැඩිපුර කතා කරනවා පාඩමකදී. නමුත් මේ මූලික කොටස යනවා දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙන හැටි ඉගෙන ගන්න දැන් යන්නේ. සාමාන්‍ය සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවා. දැන් දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න යන්නේ. හරිද? එතකොට බෙදීම කියන එක සාමාන්‍ය සංඛ්‍යාව විතරක් බෙදන්න නෙවෙයි දශම සංඛ්‍යාව බෙදන්නත් තියෙනවා. තියෙනවනේ ඉගෙන ගත්ත නේද මේවා? හරි. හොඳයි. එහෙනම් ඔන්න අපි දැන් දීර්ඝ බෙදීමෙන් 3.9 බෙදන්න යනවා 3. උගදෙනෙක් මේක දන්නේ නැහැ. හරි 3ෙන් බෙදන්න. දැන් 3 වරක් චක්‍රේ. මම හිතනවා 3 වරක් චක්‍රේ මතක ගන්න අර තියාගෙන යන්න ඕනේ. හරි. දැන් එහෙනම් දශම තිතර කලින් සංඛ්‍යා තියෙනවා දශම තිතර පිටිපස්ස සංඛ්‍යා තියෙනවා. එහෙනම් අපි බලන්න ඉස්සල්ලාම දශම තිතර කලින් තියෙන සංඛ්‍යාව. එහෙනම් දශම තිතර කලින් මේ තියෙන සංඛ්‍යාව එක ස්ථාන ඉලක්කමක් නේද? 3. දැන් එහෙනම් 3ට 3 එව්වා. කීය 3ට 3 එව්වා? 1යි. 3ට 3 එව්වා 1යි. දැන් එක් වරක් 3 3යි. දැන් ඉරි කැලල ගෙවුවා 3ෙන් 3ක් අඩු කරොත් බිඳුවයි. හරිද? ඊළඟදී බිඳුවව මේ තියෙන 9 එහා පැත්තේ තියෙන දශම තිතට එහා පැත්තේ තියෙන 9 ගත්තා. දැන් දශම තිතට එහා පැත්තේ තියෙන 9 මෙතෙන්ට දැම්ම නිසා මේ දශම තිත උඩට යනවා. ඕන දශමෙ. පැහැදිලිද? මේ දශම තිත ගාව තියෙන 9 පල්ලෙහාට දැම්ම ගමන් මේ දශම තිත තනි වෙනවා. ඒ නිසා එයා උඩට යනවා. දැන් මෙතන තියෙන 9 9ට 3 ඒවා කීයද? 3යි. දැන් 3 වරක් 3 9යි. 9න් 9ක් ගියොත් බිඳුවයි. ඔන්න පිළිතුර 1.3යි ඉතිරි නෑ. පැහැදිලිද? එහෙනම් දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදද්දී පිළිතුරක් ලැබුණා. මේ අවස්ථාවේ ඉතිරියක් නෑ. පැහැදිලිද එහෙනම් කරන විදිය?
එහෙනම් 3.9 3ෙන් බෙදද්දී පිළිතුර කීයද? 1.3. පැහැදිලිද? දශම සංඛ්‍යා බෙදන විදිය? හරි. හොඳට ඔළුවට දාගන්න ඕන, හොඳට තේරුම් ගන්න ඕන. right. හොඳයි. අපි තව ගානක් අපි හදමු. සමහරක් කට්ටිය ඉන්නවා මේක සාමාන්‍යයෙන් මේ දැනුම අවශ්‍ය වෙනවා. ඔය විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා කලා උපාධිය ගන්න කට්ටියන්ට අනිවාර්යෙන් මැත්ස් පේපර් එකක් ලියන්න ඕනේ. එතකොට ඒ කට්ටියන්ට තියෙන සාමාන්‍ය පෙළ උසස් පෙළ තියෙන ගණිතය. එතකොට ඒ කට්ටිය හොයනවා මුලින් ඉඳන් අගට හොයනවා අනේ අර මුලින් ඉඳන් ගණන්. එතකොට ඒ කට්ටියන්ට නෑ ඉගෙන ගන්න කවුරුවත් නෑ. එතකොට මොකද කරන්නේ? හොයාගෙන එනවා ළමයි. අනේ මේක කියලා දෙන්න මේක කියලා දෙන්න කියලා. ඒ නිසා අනිවාර්යෙන් මේක අධ්‍යයනය කිරීම තුළින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඕන තව එකක් අපි බලමු. 15.8 බෙදන්න ඕන 5. ඔන්න දශම සංඛ්‍යාවක් බෙදනවා පූර්ණ සංඛ්‍යාවකින්. එහෙනම් අපි බලමු පිළිතුර කීයද කියලා. සාමාන්‍ය බෙදෙන විදිහට දැන් බෙදනවා. මෙතන විශේෂත්වය තමයි මේ දශම තිතක් ඇවිල්ලා. එතකොට ඒ ක්‍රමය අල්ලගත්තා නම් හරි. එහෙනම් දැන් කරන්නේ කොහොමද? 15.8 බෙදනවා 5. දැන් මෙතන තියෙන දශම තිත කලින් තියෙන්නේ 15. දැන් මට කියන්න 15ට 5 එව්වා. දැන් පස්සර චක්‍රය දන්නවා. 15ට 5 එව්වා 3යි. 3 වරක් 5 15යි. දැන් 15න් 15ක් ගියොත් බිඳුවයි. දැන් ඔන්න දශම තිත එහා පැත්තේ තියෙන 8 ගත්තා. 8 ගත්ත ගමන් මේ තියෙන දශම තිත කොහාටද යන්නේ? 3 ගාවට. අන්න හරි 3 ගාවට යනවා. දැන් 8ට 5 එව්වා 1යි. 1 වරක් 5යි. 8න් 5 ගියොත් 3යි. පැහැදිලිද? ඉතිරි වෙනවා. දැන් මෙයාව ගන්න 5ට වඩා අඩු නිසා නැවත බිඳුවක් දානවා. හැබැයි බිඳුවක් දැම්ම ගමන් දශම තිත කියන්නේ කලින් මෙතන දශම තිත සටහන් වෙලා 30ට 5 එව්වා කීයද? 6යි. හරියටම කියනවා 6යි. 6 වරක් 5 කීයද? 30යි. 30න් 30ක් ගියොත් බිඳුවයි. එහෙනම් බලන්න 15.8 5න් බෙදුවහම 3.16යි ඉතිරි නැහැ. පැහැදිලිද? එහෙනම් දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙන විදිය තමයි ඉගෙන ගත්තේ. අපි දැන් මේක ඉගෙන ගන්න තියෙනවා අපිට ඉදිරි පියවරදී දශම සංඛ්‍යාවක් තවත් දශම සංඛ්‍යාවකින් බෙදෙන විදිය. නමුත් අද අපි ඒක කතා කරන්නේ අපි ඉදිරි පාඩමකදී ඒක සාකච්ඡා කරනවා. අපි මේ මුල සිට යන නිසා ඔක්කොම පටලව ගන්න නැතුව මුල ඉඳන්ම ඉගෙන ගන්නවා. දැන් පැහැදිලිද සාමාන්‍ය සංඛ්‍යාවකින් බෙදෙන විදියයි දශම සංඛ්‍යාවක් සාමාන්‍ය සංඛ්‍යාවකින් බෙදෙන විදියයි. right. එහෙනම් මේක හොඳට තේරුම් ගන්න ගණන් හදන්න ඕන. මම තව ගණන් ටිකක් දෙනවා. මේ ගණන් ටික තියාගෙන හදන්න ඕනේ. හරි. තියාගන්න. මෙන්න මේ ගණන් ටික. homework. මේක අනිවාර්යයෙන් ලියන්න ඕන. දැන් මට හදපුවා පහුගිය දවසේ හදපුවා පෙන්වන්න ඕනේ. දැන් මම බලනවා හැදුවද කියලා. බෙදන්න ඕන 3. 16.52 බෙදන්න ඕන 4. 113.51 බෙදන්න ඕන 6. 225.3 බෙදන්න ඕන 12න්. 728.623 බෙදන්න 6.25 බෙදන්න 15. පුළුවන් නම් 6 වසරේ අච්චු පොත අරන් බලන්න ඕන තරම් ගණන් තියෙනවා මේ වගේ. පළවෙනි එක තියෙන්නේ 17.8 3ෙන් බෙදන්න, දෙවෙනි එක 16.52 4ෙන් බෙදන්න, තුන්වෙනි එක 113.51 6ෙන් බෙදන්න, හතරවෙනි එක 225.3 12ෙන් බෙදන්න, පස්වෙනි එක 728.622 බෙදන්න 15. තියාගත්තද? හරි. හොඳයි. එහෙනම් අපි අද දවස් තුල කතා කරේ මොකද්ද? සාකච්ඡා කරේ මොනවද? බෙදීම කියන කොටස. එහෙනම් සාමාන්‍ය සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදෙන විදිහ අපි ඉගෙන ගත්තා.
ඊට පස්සේ අපි කතා කරා මොකද්ද? දශම සංඛ්‍යාව තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙන විදිය. ඒ නිසා මේක හොත්තට අධ්‍යයනය කරන්න ඕන. මේක මේ ඉගෙනගත්ත දැනුම පාඩම් වලට ඕන වෙනවා. දන්නවා නේ? මේක කොච්චර වැදගත්ද කියන්නේ ඉගෙන ගන්න ළමයෙක් දන්නවා මේ කොටස. හැබැයි එයාට මග ඇරුණා නම් මොකද වෙන්නේ? එයාට අර ගණන් කරගෙන යන්න අමාරුයි. පැහැදිලිද? එහෙනම් ඇත්තටම අපි 10 වසරේ 11 වසරේදී මේ බෙදෙන විදිය කියලා දෙනවද? පන්ති වලදී කියලා දෙනවද? නෑ. මේව බෙදෙන විදිය කියලා දෙන්නේ නේද? එතකොට මේවට අපිට කාලයක් දෙන්න නෑ. නමුත් 10 වසරේ 11 වසරේ පන්ති වලට වාඩි වුණ කට්ටියන මේ දැනුම නැත්තම් එයාට කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මූලික දැනුම තියෙන්න ඕන. සමහරක් කට්ටියන්ට ගෙදර ඉඳන් ඉගෙන ගන්නත් පුළුවන් මේක හරියටම අධ්‍යයනය කරනවා නම් ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. සමහරක් අය ඉන්නවා ප්‍රතිඵල නැතුව ගණන් වලට සාමාර්ථයන් නැතුව ගෙදර ඉන්න කට්ටිය. එහෙනම් ඒ කට්ටියන්ටත් පුළුවන් මේක හොඳට අධ්‍යයනය කරලා මුලින් ඉඳන් වීඩියෝ බලලා මෙන්න මේක හරියට තේරුම් අරන් විභාගෙට ඒකක් ගන්න. අපි මේ ඉලක්ක කරන්නේ විභාගෙට ඒකක් ගන්න එක. ඒ නිසා ඔන්න එහෙනම් මේ දුන්න ගණන් අනිවාර්යයෙන්ම ගෙදරින් හදන්න ඕන. අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු අලුත් පාඩමක් යටතේ. හොඳයි. එහෙනම් අපි අදට නතර කරමු. මේක හොඳට නැවත ගණන් හදන්න ඕන. අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු. හොඳයි. ආයුබෝවන්.